සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු 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 අපට බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය කියා දෙන අපට මේ ගෞතම බුදු සසුන හඳුන්වා දුන් මේ සියල්ල සලසා දෙන අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන් පින්වත් ලොකු ස්වාමින් වහන්සේ අප මේ රැස් කරන්නා වූ සියලුම පින් බලෙන් නිදුක් වේවා නිරෝග වේවා දීර්ඝායු සම්පන්න ලබත්වා ගුරු දෙවිඳුන්ට අපගේ নমස්කාරය වේවා සාදු 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 සියලු දෙනාට තෙරුවන් සරණයි සදහැවතුනි අද දවසේ මේ දහම් දේශනාවට බුදු නෙතින් දුටු මිනිස්සු මේ දහම් දේශනාවට සදැහැති දායකත්වයේ එකතු කරන්නේ පින්වත් ප්‍රියන්තනී මල්කාන්ති බිරිඳ එවැගේම ඨනුෂි දියණිය සහ කවීන් පුතුණුවන් යන ඒ පවුලේ සියලු දෙනා එකතු වෙලා විශේෂයෙන් මිය පරලෝකීය මහින්ද සුරවීර මහතාට ඇතුළු පවුලේ මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන බලාපොරොත්තු වෙනුයි ඒ පින්වතුන් මේ පින්කමට සහ සම්බන්ධ වෙන්නේ. ඉතින් පින්වත්නි අපි මේ දිගට කතා කළේ මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු ගැන. බුදුරජාණන් වහන්සේ දැකපු මිනිස්සු ගැන. ඒ වගේම අපිට ලෝකේ මුණ ගැහෙන මිනිස්සු ගැන. ඇයි අපි මෙහෙම එක් කාරණාවක් කියන්න කල්පනා කළේ? පින්වත්නි ඔබත් එක්ක වාසය කරන මිනිස්සු දැන් ගන්න ඔබ රස්සාව කරන තැන කියලා. එතන ඔබ සමහරට ඔබ කැමැති ඇති මේ මිනිස්සු ඔබගේ වචනේ අහනවා නම්. දැන් අපි හරි මෝඩකමක් තියෙනවා අපේ. මොකද්ද මෝඩකම? අනිත් අය අපි කියන එක අහයි. අනිත් අය අපේ වචනට කැමැති වෙයි. අපි කියන දෙයට එකඟ වෙයි කියලා අපේ අදහස අනුමත කරයි කියන අදහසක් තියෙනවා අපි. ඊළඟට අපේ අදහසක් තියෙනවා අනේ අනිත් අය අපි කියන දේ අහන්න ඕන. අපි කියන එක කරන්න ඕන කියලා අදහසක් අපේ අදහසක් තියෙනවා. ඒ අදහස දුරු කරගන්න ගැනීම පිණිසයි මේ කාරණේ කියන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ලෝකෙ මිනිස්සු පින්වත්නි නානත්ත් සංඥා නානත්ත් කාය. එවැනි ලෝකයක් නෙමෙයි. මේ සත්තාවාසය මේ අපේ මනුස්ස ලෝකෙ කියලා කියන්නේ නොයේ සංඥා. මිනිස්සුන්ගේ අදහස් වෙනස්. කයමුත් වෙනස්. නානත්ත් කාය නානත්ත් සංඥා. කයමුත් වෙනස්. අදහසිමුත් වෙනස්. සමහර දිව්‍ය ලෝක තියෙනවා පින්වත්නි කයමුත් එකයි අදහස් වලිමුත් එකයි. සමහර දිව්‍ය ලෝක තියෙනවා කයෙන් එකයි අදහස් වලින් වෙනස්. නානත්ත් ඒකත්ත කාය නානත්ත් සංඥා.
සමහර දිව්‍ය ලෝකෙ තියෙනවා අදහස් එකයි රූපෙත් එකයි. ඒකත්ත කාය ඒකත්ත සංඥා. මනුස්ස ලෝකෙ ගත්තොත් නානත්ත කාය නානත්ත සංඥා. නොඑක් සංඥා වලින් යුතු මිනිස්සු ඉන්නේ. නොඑක් රූප සටහන් ඇදකුද තියෙන මිනිස්සු ඉන්නේ. එතකොට මේ මිනිස්සු මං කලිමුත් මතක් කළා ඔබට මතක ඇති එක ලේ පවුලේ ගත්තොත් මේ එක ලේ ඥාතිපාව වෙනස්කම් තියෙනවනේ. තමාට එක අම්මට උපන්න දරුව වෙනස්කම් තියෙනවනේ. එහෙව් එකේ මේ ලෝකේ ගැන අපි කොහොමද හිතන්නේ අනික් මිනිස්සු අපිට මේ අපි කියන විදිහට ඉඳී කියලා. එහෙම අපිට කවදාවත් හිතන්න බෑ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පවා ධර්මයේ දේශනා කළේ පින්වත්නි උපේක්ෂාවෙන්. බුදුරජාණන් වහන්සේ පවා ධර්මයේ දේශනා කළේ උපේක්ෂා සහගත සිතින්. ඇයි බුදුරජාණන් වහන්සේ පවා දන්නවා පින තියෙන මිනිසයාට විතරයි මේ කාරණේ යන්නේ. පින තියෙන මිනිසයාට විතරයි. දැන් බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කළා දැන් ගාමිණී කියලා කෙනෙක් බුදුරජාණන්ගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දි මේ වෙනසක් තියනවාද කියලා. ඉස්සරෝම කාටද ධර්මයේ දේශනා කරන්නේ? දැන් බුදුරජාණන් සදලා භික්ෂූන්ට සංඝයාට. ඊළඟට භික්ෂුණීන්ට, ඊළඟට උපාසක උපාසිකාවන්ට. පිරිවෙලක් තියෙනවා මේක. බුදුරජාණන්සේ ළඟට වෙලාම ඉන්නේ සංඝයා. එතකොට ඇයි කියලා අහනකොට බුදුරජාණන්සේ උපමාවක් කියනවා. කිව්වා කුඹුරක් තියෙනවා කිව්වා. ඒ කුඹුර එක කුඹරක හොඳට පොහොර සහිතව හොඳට පොහොර තියෙන හොඳ කුඹුරක්. ඒකටද මිනිස්සෙක් වී හින්නේ නැත්නම් කරමැටි පොළොවටද? කිව්වා අර සරු කුඹුරට තමයි හින්නේ කිව්වා. ආන් ඒ වගේ සරු කුඹුරට තමයි සරු පිරිසට තමයි ඉස්සරලා බුදුවරු දහම් දෙසන්නේ. එතකොට අර කරමැටි වෙච්ච වේලිච්ච පරිසරයට ඉහළ දානවක මොකද හේතුව? සතෙක් හරි කයිනේ කියලා. සතෙක් හරි කයිනේ හැදුනොත් ඒක හරකෙක් හරි කයිනේ කියලා. ආන් ඒ වගේ බුදුරජාණන්සේ සමහර තැන්වලදී දහම් දේශනා කරනවා අදාළ පිං තියන අය හොය හොයා මිනිස්සුන්ගේ සිත් බුදු නෙතින් බලබලා ධර්මයේ දේශනා කරනවා. සමහර තැන්වලදී බුදුරජාණන්සේ සමහර අයට දහම් දේශනා කරනවා මේ මිනිස්යාට මේ බණපදේ අහලා සංසාරෙට හරි රැකවරණයක් තියෙන්නේ. මොකක් හරි රැකවරණය. ඉතින් ඒ නිසා මොකද ශාස්ත්‍රුන් වහන්සේ මහා කාරුණිකයි. ඒ මහා කාරුණික වූ ශාස්ත්‍රුන් වහන්සේ බුදු නෙතින් බලලා මිනිස්සුන්ට කොහොම හරි ධර්මය දැන් බුදුරජාණන් කොච්චර උපමා කියලා තියනවද? කොච්චර උපමා කියලා තියනවද මිනිස්සුන්ට ධර්මයේ දෙන්න ඕන නිසා. ඒත් හැබැයි පින්වත්නි බුදුරජාණන් උපේක්ෂාවෙන් දහම් දෙසන්නේ ඇයි? දැන් ඒක තැනක බමුණෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි දැන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට බණ කිව්වා. භික්ෂුණීන්ට බණ කිව්වා. උපාසකයන්ට බණ කිව්වත් මේ මනාකොට දේශනා කරන. හැබැයි සමහර පිරිසක් මේ ධර්මය අවබෝධ කරනවා. සමහරුන්ට මේක අවබෝධ කරගන්න බෑ. ඒ මොකද ඒ කියලා ඇහුවා. බුදුරජාණන් මේ ධර්මයේ දේශනා කරද්දී සමහරකට ධර්මය අවබෝධ වෙනවා. සමහරුන්ට ධර්මය අවබෝධ වෙන්නේ මොකද කියලා ඇහුවා. සමහරු එතකොට බුදුරජාණන් වදාලා ඕක මගේ වැරදක් නෙවෙයි. ඕකේ මේ වගේ කිව්වා මං කවුරු හරි කෙනෙකුට ඔන්න දෙන්නෙකුට කියනවා රජගහ නුවරට යන්නේ කොහොමද? රජගහ නුවරට යන්නේ කොහොමද කියලා කෙනෙක් අහනවා ඇවිල්ලා. එතකොට අර පාර දන්න කෙනා කියනවා ඔය දෙන්න රජගහ නුවරට යන්න ඕන නම් ඕම දිගට යන්න. ඕම යනකොට පෙනෙයි දෙපැත්තේ කඳු වලලු. ඊට පස්සේ පෙනෙයි පැන් පොකුණු තියනවා පෙනෙයි. ඊළඟට පෙනෙයි මංමාවත දිග යනකොට ලස්සන දිය ඇලි. ඊළඟට පෙනෙයි මේ වගේ තැන් පෙනෙයි. එතකොට ඔබට පෙනෙයි ඔන්න තවත් දුරක් යනකොට මේ කැලෑව මැද්දින් යනකොට ලස්සන රජගහ නුවර රමණීය භූමිය පෙනෙයි. එතනින් මෙහෙම දකුණට හැරෙන්න වමට හැරෙන්න එතකොට ඔබට රජගහ නුවරට යත හැකි කියලා බුදුරජාණන්සේ පාර කියනවා. එතකොට මිනිස්සෙක් ඒක අහගෙන ඉඳලා කියනවා බුදුරජාණන්සේ කියපු පාරමේ එක්කෙනෙක් යනවා. ගිහිල්ලා ඔන්න දකුණට හැරෙන්න කියපු තැනින් දකුණට යනවා. වමට හැරෙන්න කියපු වමට හැරෙනවා. කියපු ලකුණු අඳුනගෙන ඔන්න රජගහනට යනවා. වෙන්න බැයිද? ඒක වෙන්න පුළුවන්.
මොකද යා බුදුරජාණන්සේගේ වචනෙට අනුව ගියා. තව කෙනෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේ කියපු වචනෙට නෙවෙයි දකුණට යන්න මේ මිනිසයා යන්නේ වමට. ඊට පස්සේ උත්තරට යන්න යන්නේ බටහිරට. වරදිනවද නැද්ද? වරදිනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් මේ පාර කියපු මිනිසයාගේ වැරදක්ද? නෑ කිව්වා. ගිය මිනිසයාගේ වැරද්ද. ඒ මිනිසයා හරියට ගියේ නෑ පාරේ. ඒ වගේ කිව්වා. මේ මිනිස්සුන්ට සමහර මිනිස්සුන්ට බුදුරජාණන්සේ කියන එක කියන එක නෙමෙයි කරන්නේ. ඒ නිසා පින්වත්නි ශාස්ත්‍රඥ වහන්සේගේ බුද්ධ කෘත්‍ය තමයි ධර්මය කීම. ශ්‍රාවකයාගේ දේ තමයි මේ ධර්මය හොඳට අහලා ඊට අනුව නුවණින් කල්පනා කිරීම. Tamante ඕන එක නෙවෙයි. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ පවා දහම් දේශනා කරද්දී තමන් උපේක්ෂාවේ පිහිටලා කටයුතු කළා. මොකද මොනවා කරන්නේ මිනිස්සුන්ට සමහර මිනිස්සුන්ට බේර ගන්න බෑ. සමහර මිනිස්සු බේර ගන්න බෑ. ඒ වෙලාවට මොනවා කරන්නද? දැන් සමහර අම්මලා දැන් ගන්න ගෙවල් වල පොඩි පුංචි ළමයි අවුරුදු 4-5 ඉගෙන ගන්න ළමයි සමහර ශිෂ්‍යත්වයෙන් පාස් කරවන්න අම්මලා පුදුම මහන්සියක් ගන්නේ. පුදුම මහන්සිය. දැන් සමහර ළමයි පුදුම විදියට පීඩාවටපත් වෙන්නේ. එතකොට අසීමිත විදියට අර ළමයි හිර කරලා සමහර විට ඒක පුදුම පීඩාවක් ඒ ළමයිට. සමහර ඒක ජීවිත කාලෙටම බලපානවා. ඒ අම්මලත් එක්ක තරහෙන් ඉන්නවා ජීවිත කාලෙම අර ළමයි සමහර විට. එහෙම අය හම්බෙලා තියෙනවා. එතකොට සමහර ළමයා විභාගයෙන් ෆේල් වුණොත් එහෙම ඒ ළමයාට හරි සතුටුයි විභාගේ ෆේල් වුණොත්. ඇයි? අම්මට හොඳ පාඩමක් උගන්වනවා කියලා. හරි සතුටුයි ළමයාට. එතකොට එහෙම මොකද මේ හේතුව ඒ අම්මලා අසීමිතව බලාපොරොත්තු වෙනවා මගේ දරුවෝ මෙහෙම ඉන්න ඕන. එතකොට මේ ලෝකෙ ගැන මිනිස්සු ගැන දරුවෝ වෙන්න පුළුවන්. අපිට එහෙම විශ්වාස කරන්න බෑ. මොකද විවිධාකාර ගති, විවිධාකාර පුරුදු, විවිධාකාර ලක්ෂණත් එක්ක තමයි විවිධාකාර පුරුදුත් එක්ක තමයි මේ මිනිස්සු සංසාරය ඇවිල්ලා තියෙන්නේ. එතකොට සංසාරය ආවේ එහෙම. එහෙම ගති පුරුදුත් එක්ක ආපු අය තමයි අපිත් එක්ක මේ එකට වාසය කරන්නේ. එතකොට මේ මිනිස්සුන්ගෙන් අපි ලොකු දියුණුවක් අපි ප්‍රාර්ථනා කළාට මේ මිනිස්සුන්ගෙන් ලොකු දියුණුවක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. හේතුව ඒක තමයි ඇත්ත. ඉතින් මම අද ඔබට කියන්න කල්පනා කළේ පින්වත්නි ඒ වගේ එකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණා ටිකක් තියෙනවා. බුදු නෙතින් දුටු මිනිස්සු. මෙහෙම මිනිස්සු ඉන්නවා. බලන්නකො මේ කතාව, මේ සිද්ධිය බුදුරජාණන් මේ විස්තරේ දේශනා කරන්නේ අංගුත්තර නිකායේ පොත් වහන්සේගේ තියෙන්නේ. බුදුරජාණන් දේශනා කළා මහණෙනි මම ඔබට කියන්නම් කාරණයක් කියලා භාග්‍යවතුන් වදාලා මහණෙනි ඒ පුද්ගලයා හට ගලපා බැලීම පිණිස පුද්ගලයන් 5 දෙනෙකුගේ කතාවන් මං කිපෙන කතාවන් තියෙනවා. ඒ කවර 5 දෙනෙක්ද? බුදුරජාණන් වදාලා මේ සමහර මිනිස්සු ඉන්නවා කිව්වා ඒ අයට මේවා කියවපු ගමන් ඒ මිනිස්සු තරහ යනවා. ඒ මිනිස්සුන්ට මේක කියපු ගමන් තරහ යනවා. තරහ ගිහිල්ලා මේ හරියට නයි වගේ පිඹින්න පටන් ගන්නවා. ඒ මිනිස්සු මේකට කැමති නෑ. මේ කියන කතාවන් 5ක් තියෙනවා. කතා 5ක් තියෙනවා. ඒවට කියපු ගමන් මිනිස්සුන්ට කේන් තියෙනවා. මිනිස්සු ඇවිස්සෙනවා. ඒ මිනිස්සු කැමති නෑ. මොනවද ඒ කතා 5? බුදුරජාණන් වහන්සේ වදාලා කිව්වා මහණෙනි ඒ පුද්ගලයාට ගලපා බලන්න කිව්වා. මේක හරිද මේක ඇත්තද බොරුද කියලා බලන්න කිව්වා. ඔබත් ගලපලා බලන්න මේ කියන මේ කාරණා ටික. ඔන්න බලන්න ඔබට තේරෙයි මෙහෙම කියද්දි. ඒවට කියනවා පින්වත්නි දුස්කතා. ඒ මිනිස්සුන්ට ඒක දුස්කතාවක්. මේ සූත්‍රයේ නම තමයි දුක්කතා සූත්‍රය. කිපෙන කතාව. ඔන්න බුදුරජාණන් වදාලා මහණෙනි පළවෙනි එක මහණෙනි ශ්‍රද්ධා රහිත කෙනාට ශ්‍රද්ධාව නැති
කෙනාට අශ්‍රද්ධාව තියෙන කෙනාට ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධාව ගැන කතාවක් කිව්වොත් එයාට ඒක කිපෙන කතාවක්. එයාට ඇවිස්සෙන කතාවක්. එයාට තද වෙනවා. එයාට කේන්ති යනවා. එයාට මේ හිතන මේ මොකද්ද මේ කියලා. එතකොට කියනවා ශ්‍රද්ධාවන්තයාට සද්දා කතා දුෂ්කතාවක්. දුෂ්කතාව. දැන් අපි බුදුරජාණන් වහන්සේට කවුරු හරි කිව්වොත් අපේ භාග්‍යවතුන් වහන්සේ කියලා කියපු ගමන් සමහර අය ඉන්නවා මොකටද මේ බුදුහාමුදුරන්ට භාග්‍යවතුන් වහන්සේ කියන්නේ? දුෂ්කතාවක් ඒ කෙනාට. එතකොට භාග්‍යවතුන් වහන්සේට ගෞරව කරන්න මිනිස්සුන්ගේ හිත සූදානම් නෑ. සමහර අයගේ හිත. එතකොට ශ්‍රද්ධාව නැති කෙනාට පින්වත්නි ශ්‍රද්ධාව ගැන කතාව දුෂ්කතාවක්. ඒක අපිට සමහර ශ්‍රද්ධාව තියෙන මනුස්සයෙක් තේරෙන්නේ නැහැ. සමහර මිනිස්සු ඉන්නවා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරන්න දෙන්නේ. මහා කස්සප මහරහතන් වහන්සේට ප්‍රශංසා කරන්න දෙන්නේ. සංඝයාට ප්‍රශංසා කරන්න දෙන්නේ. සමහර මිනිස්සු ඉන්නවා ආනන්ද මහරහතන් වහන්සේට ප්‍රශංසා කරන්න දෙන්නේ. ආනන්ද මහඳුර තමයි වැඩේ කෑවේ කියලා ඕන්න බයිනෝ මහරහතන් වහන්සේට. එහෙමද? ඒ කියන්නේ ශ්‍රද්ධාව නැතිකම. වෙන මොකක්වත් නෙමෙයි. ඒ මිනිස්යාට ඒක කිපෙන කතාවක්, දුක් කතාවක්, දුක් ඇති කරන කතාවක්. හිත උලකින් අනිනවා බුදුරජාණන් වහන්සේ ගැන ගුණ කියන ප්‍රශංසා කරන්න පටන් ගත්තොත් උලකින් අනිනවා වගේ හිතට වේදනාකාරී. එතකොට තමන් ගැන ගුණ කිව්වොත් ඒ මිනිස්යා ගැන ගුණ කිව්වොත් ඔයා නම් පුදුම කෙනෙක්, ඔයා මෙහෙම කෙනෙක් කියලා තමන් ගැන ගුණ කිව්වොත් එහෙම ඒක කමන්නේ. ඊළඟට රුවන්වැලි සෑයට ලස්සනට ඔන්න මල් පහන් පූජා කළොත් ලස්සනට මේ කොඩි පළඳලා දජ පළඳලා කාංචක පළඳලා ලස්සන පින්කමක් කළොත් ඊගාව පළතුරු පූජා කළොත් ආන්න අශ්‍රද්ධාව අසද්දී කෙනාට ශ්‍රද්ධාව නැති මනුස්සයාට ඒක උහුලන්න බෑ. ඒක උහුලන්න බෑ. ශ්‍රද්ධාව තියනවා නම් කවුරු කළත් අනුමෝදන් වෙන්න බෑ. ශ්‍රද්ධාව නැති මනුස්සයාට අරක උලෙන් අනිනවා වගේ. දැන් මහා සෑය කොත් පළඳනවා. ශ්‍රද්ධාව නැති මනුස්සයාට ඔන්න එහෙම නැත්නම් මහා සෑයක ඔන්න මැණික් නිදන් කරනවා. මොනවා හරි ශ්‍රද්ධාව නැති මනුස්සයාට ඒක උලෙන් අනිනවා වගේ. කියන ඔය හොරා කණ්ඩ හදන්නේ. ඔය ඇතුලේ මැණික් හොරා කණ්ඩ හදන්නේ. මොකක් හරි ඇදයක් කියනවා ශ්‍රද්ධාව නැති මනුස්සයා. සංඝයා ගැනත් එහෙමයි, ධර්මය ගැනත් එහෙමයි. ධර්මය ගැන ධර්මයට ප්‍රශංසා කළොත් බයිනවා. එතකොට අද කාලේ පින්වත්නි ශ්‍රද්ධාව නැති බව නම් වූ දේ ඕන තරම් තියෙනවා. ශ්‍රද්ධාව නැතිකම. ඒ තමයි එක පිරිස ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධා කතා දුෂ්කතාවක්. ඊළඟට ශ්‍රද්ධාව තියෙන කෙනාට ශ්‍රද්ධා කතාව මොකද? ශ්‍රද්ධාව තියෙන කෙනාට ශ්‍රද්ධා කතාව සුකතා. ඒ කතාව හරි ප්‍රණීතයි. කනට මීපැණි දානවා වගේ. මීපැණි වගේ හරි ප්‍රණීතයි ශ්‍රද්ධාවන්තයාට ශ්‍රද්ධා කතාව. ශ්‍රද්ධාව නැති මනුස්සයට දෙතිස් කතාව. නරුන් අර එහා පැත්තේ අර අසවලගේ පැනලා ගිහිල්ලා කියන ඒවා එනවා ඕන තරම්. රට ගැන දේශපාලනේ වරු ගණන් කතා කළාගේ ශ්‍රද්ධා කතාව. ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධා කතාව ඉස්සරහට ගෙනියන්න තේරෙන්නේ නැහැ. ශ්‍රද්ධා කතාව ඉස්සරහට ගෙනියන්න තේරෙන්නේ නැහැ. දේශපාලන කතාවක් ඇදලා ගන්නකො. ක්‍රිකට් ගැන ඇදලා ගන්නකො. ඕන තරම් ගැන කතා කළ හැකි. ඒ කියන්නේ හිස් දෙයට හිත ඇදිලා යනවා ලාමක දෙයට. ශ්‍රද්ධාවට හිත ඇදෙන්නේ නැහැ එහෙම. මොකද කුසලයක් නේ. සසරින් නිදහස් කරන දෙයක් නේ. විරාගයට අයිති දෙයක් නේ. සංසිඳීමට අයිති දෙයක් නේ. ඒවට ආස හිතෙන්නේ නැහැ. ඉතින් ඒකයි. එතකොට ඒකට කියන්නේ ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධා කතාව දුෂ්කතාවක්, කිපෙන කතාවක්. ශ්‍රද්ධාවන්තයාට ශ්‍රද්ධා කතාව සුකතා. හරි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ වෙනස දැක්කනේ. බුදුරජාණන් වහන්සේ මේ වෙනස දැක්කා. බුදුරජාණන් මේ වෙනස දැකලා ශ්‍රද්ධාව තියන අය සහ ශ්‍රද්ධාව නැති අයගේ හිත්වල ස්වභාවය සාත්‍රාංශ හොඳට දැක්කා බුදු නැතින් මිනිස්සුන්ගේ.
එතකොට ඔබේ පවුලෙත් ඇති ඔයගේ ඈ. එතකොට ඔබේ පවුලේ ඇති, ගෙදර ඇති, දරු මල්ල වෙන්න පුළුවන් ඇති ඔහොමයි. එතකොට බලන්න ඔබ බලන්න මේ මිනිස්සයාට සද්දා කතාව සමහරට බණ අහන්න දෙන්නේ නැහැ නේ. සමහරට බුදුන් වඳින්න දෙන්නේ නැහැ සමහර ගෙවල් වල. ඒ පුදුම මේ ඒ වගේ ඒක තමයි මිනිසුන්ගේ ස්වභාවය. එතකොට ඔබ ඒකට කිපෙන්න යන්න ඕනේ නැහැ. ඔබ තේරුම් ගන්න ශාස්ත්‍රුන් වහන්සේ මේ කෙනා දැක්කා. මේ තමයි බුදු නැතින් මේ වගේ දැක්කා. සංවේගයේ උපද ගන්න උපේක්ෂාවටපත් වෙන්න මොනවක් කරන්නද? ඊළඟ එක තමයි භාග්‍යවතුන්සේ වදාලා ඒ කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ එතකොට මේ අර සද්ධාව නැතිකම හේතුයි මේ විදිහට කියනවා මහණෙනි සද්ධා රහිතය සද්ධාව පිළිබඳ කතාවේදී කෝපයත් දේශයත් නොසතුටත් පහල කරයි. ඒකට හේතුව මොකද්ද? මහණෙනි සද්ධා සම්පත්තිය ඔහු තුල නොදකි. ඒ හේතුවෙන් සද්ධා කතාව කරද්දී ඔහු තුල ප්‍රීතිය ප්‍රමදුත බව නොලබයි. ඒ නිසා සද්ධාව රහිත කෙනාට කිපෙන්න හේතුවක්. අපි ඕනම දෙයක් කතා කරද්දී හිත පිරලා යනවනේ අපි කතා කරන්නේ. සමහරවිට කාමය ගැන ලාමක කතා, ජරා කතා කරද්දී ඇස් ගෙඩි දැල්වගෙන බලාගෙන ඉන්නේ. කියපන් කිය අහගෙන ඉන්නේ. ඒක අවුස්සනවා තව අවුස්සනවා. ගිනි පිබිනවා වගේ ආය අවුස්ස අහනවා. ජරා කතා. එතකොට අර සද්දා කතාව අහන්න හිමෙන්නේ නැහැ. එහෙම මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. දෙවෙනි කෙනා තමයි දුස්සීලයාට දුස්සීලස්ස සීල කතා දුස්කතා. දුස්සීල මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. මනුස්ස ලෝකේ. අපිත් එක්කම බොරු කියන මිනිස්සු ඉන්නවා. සත්තු මරණ දැන් මිනිස්සු ඉදිරියේ සත්තු මරන්න එපා කියලා සිල් කතාවක් කිව්වොත් මේ මිනිස්සුන්ගේ හොඳ වගේ අහගන්න පුළුවන්. සමහර මාළු වල තැන්වල එහෙම ඒක තියෙනවා. බලාන ඉන්න දෙන්නේ නැහැ. බලාන හිටියොත් අහගන්න පුළුවන්. ඒ නිසා ඒ කියන්නේ සිල් කතාවක් නෑ. මේ ලෝකේ ස්වභාවයක් තමයි දුස්සීලස්ස සීල කතා දුස්කතා. දුස්සීල කෙනාට සිල් ගැන කිව්වොත් එimhe දුස්කතාව. එයා අහන්න කැමති නෑ. ඒකට ප්‍රිය නෑ. ඊළඟට සිල්වන්තයාට සීල කතාව ගැන කළොත් ඒක හරි ප්‍රණීතයි. එතකොට පින්වත්නි මේ ලෝකේ තියෙන මිනිස්යන්ගේ විවිධත්වය තමයි ඒක. මිනිස්යන්ගේ තියෙන විවිධත්වය. දුස්සීල සමහර අය ඉන්නවා පින්වත්නි. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ දැන් දෙවුරන් වෙරේ වැටේ හිටියේ කවුද? සමහර දවස් වලට ඇහෙනවා එක දිගට කෑ ගහනවා මොකද ඌරෝ එක දිගට කෑ ගහනවා. සංඝයා කියනවා අද නම් ඒ ගෙදර මේ චුන්ද සූකරේ ගෙදර ලොකු උත්සවයක් වගේ. එදාට ඌරෝ ගොඩාක් මරනවා. ඌරන්ට මරන්නේ කොහොමද? ඌරන්ට ගහනවා මස් තැලෙන්න, මස් මෙලෙක් වෙන්න කියලා ඌරන්ට ලොකු යකඩ පොල්ලක් අරගෙන ගහනවා. ගාලා ඌරා මෙලෙක් වුණාට පස්සේ තමයි ඌරගේ බෙල්ල කපන්නේ. ඒ වගේ චුන්ද සූකරේ එක දිගට අවුරුදු ගණනාවක් ඕකනේ කළේ. එක දවසක් මහා ඌරේ කෑ ගහනවා හරි හයියෙන්. සංඝයා කිව්වා අදත් ඕන්නම ලොකු ඌරෙක් මරනවා. බුදුරජාණන් වහන්සේ කිව්වා මහණෙනි ඌරෙක් නෙවෙයි කිව්වා. ඔය චුන්ද සූකර මැරෙන්න වැටිලා ඉන්නේ කිව්වා. අද මැරෙනවා කිව්වා මැරිලා අවීචියේ උපදිනවා කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ දෙවුරන් වේරට හොඳටම ඇහෙනවා ඒක. ගියාද බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්න? නෑ. දුස්කතාවක්. දුස්සීලයාට සීලකතා දුස්කතා. එනේ බුදුරජාණන්සේ යන්න තිබ්බන 이르දි ප්‍රාතිහාර පාගන. එහෙම නෑ. එතකොට මෙවැනි මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියලා ඔබ තේරුම් ගන්න. මේ ලෝකේ ඔක්කොම හදන්න ඕන කියලා ඔබ හිතවිල්ලක් හිතනවනම් ඒක අපරාධේ. ඒ සිතවිල්ලත් අපරාධේ. පින තියෙන කෙනෙක් තමයි ධර්මය අහලා හැදෙන්නේ. හැමෝටම මේක පිහිටන්නේ නැහැ. හැමෝටම මේ ධර්මයේ ගිහිල්ලා හිතේ රඳිනවා කියලා එකක් නැහැ. කී දෙනෙක් නම් බොණ්ඩ එපා කියලා දැන් බොණ්ඩ එපා කියලා ඒ බෝතල් වලම ගහලා තියනවා. දුම් ඇටි බොණ්ඩ එපා කියලා ඒකේ පිළිකා හැදිච්ච මිනිසුන්ගේ ෆොටෝ හිටන් දාලා තියෙනවා. විතර කණ්ඩ එපා කියලා ඒ වගේ මේ පිළිකා හැදෙන කියලා වෙනම තියෙනවා. නමුත් මිනිස්සු බොනවනේ.
එහෙම නෑ. ඒක ප්‍රඥාව නුවණින් විමසීමත් එක්ක එන එකක් තමයි කුසල අකුසල් තේරුම් ගැනීම. ඉගෙන ගත්ත පමණින් එනවා නෙමෙයි. දැන් වෛද්‍යවරු කොච්චර බොනවද? එතකොට ඒ වෛද්‍යවරුනේ ලෙඩුන්ට බෙහෙත් කරන්න බොන්න එපා කියලා. සමහරට ඒ වගේ පින්වත් මේ තමන්ගේ නුවණ විමසීමත් එක්ක ඒක තීරණය කරන්නේ. කොහොම හරි දුස්සීල කෙනාට සීල කතාව දුස්කතාවක්. බුදුරජාණන්සේ වදාලා මහන්නේ දුස්සීලයාට සීලය ගැන කතා කරන කල්ලි ගැටෙනවා. උඹ හිටපන්ක කියන අපිනේ මේක කරන්නේ. උඹ මොකාද කියලා අහනවා. ඊට පස්සේ කිපෙනවා ගැටෙනවා අරයත් එක්ක. නොසතුටු වෙනවා. ඊට පස්සේ තරහ ව්‍යාපාදයට පැමිණෙනවා. විරුද්ධව නැගී සිටිනවා. අර සීලය ගැන කියද්දි උඹලද අපිට කන්න දෙන්නේ කියලා විරුද්ධව නැගී හිටිනවා. ඊළඟට කෝපයත්, ද්වේෂයත්, නොසතුටත් පහල කරනවා. එයා සතුටු වෙන්නේ නැහැ ඒකෙන්. ඒකට හේතුව මොකද්ද? සීල සම්පත්තිය තමා තුළ. මොකද හේතුව? තමා තුළ සීල සම්පත්තිය දකින්නේ නැහැ. එයි තමා තුළ සීලය නැති නිසා. ඊළඟට ඒ හේතුවෙන් සීල කතා කරද්දී ඔහු තුළ ප්‍රීතිය නොලබයි. එයාට ප්‍රීතිය ලැබෙන්නේ නැහැ. එයා ප්‍රමුදිත වෙන්නේ නැහැ සීල කතාවෙන්. ඒ නිසා දුස්සීලයට සීල කතාව දුස්කතාවක්. එතකොට මෙවැනි පිරිස් ඉන්නවා. නමුත් සිල්වතාට සීල කතා සුකතා. එයාට ප්‍රමුදිත බව ඇති වෙනවා සිතේ. අනේ මා තුලත් මේ සතුන් මැරීමේ වැලකීම නම් සිල්පදේ පිරිසුදුව තියෙනවානේ. මාත් සල්ලාලකමේ යන්නේ නැහනේ. මාත් පිරිසුදුයිනේ. මාත් හොරකමේ යන්නේ නැහනේ. මම බොරු කියන්නේ නැහනේ. මං අරාරක්කු බොන්නේ නැහනේ කියලා තමන්ගේ හිත තමන්ට චෝදනා කරන්නේ. ඒ නිසා ප්‍රමුදිත බව උපදිනවා. ප්‍රමුදිත බවත් එක්ක ඒ සීල කතාව එයාට ප්‍රණීතයි. ප්‍රණීත කතාවක්. තුන්වෙනි කෙනා පළවෙනි කෙනා තමයි සද්දා කතා. අසද්දී කෙනාට දුස් කතා. දෙවෙනි කෙනා දුස්සීලයට සීල කතා දුස් කතාවක්. ඔය එතකොට මෙවැනි මිනිස්සු ලෝකේ ඉන්නවා. ඊළඟ කෙනා තමයි මහණෙනි අල්පස්සුත කෙනාට බහුස්සුත කතා දුස් කතා. ඒ කියන්නේ ධර්මයේ දන්නේ අල්පස්සුතයි. ධර්මයේ අහලා නැහැ ගොඩක්. ධර්මයේ ගම්බීර දහම් කරුණු අහලා නැහැ. දැන් මොකාක්වත් දන්නේ නැති කෙනෙක් ඔන්න ධර්මය අහලා නැති කෙනෙකුට ගිහිලා අපි කිව්වොත් මේ සංසාරේ පටිච්චසමුපාදේ මෙහෙමයි පංච උපාදාන ඈනුම් හරිනවා. ගම්බීර දහම් කරුණු කියද්දි ඈනුම් ඒක හිතට යන්නේ නැහැ. ඔළුව කහනවා. ඊට ඔළුව කාලා වටේට ඇඹරෙනවා. ඊට පස්සේ වටපිට පොඩ්ඩක් බලනවා. අපි දැන් දහම් කතාව කරගෙන යනවා. අන්න වටේට පොඩ්ඩක් බලලා ඊට එකපාරම මෙයාට ඔන්න වැසිකිලි අමාරුවක් වෙන නැගිටිනවා. ඒකලා ගිහලා පිටක් කාලා ඔන්න කඩේට ගිහිල්ලා පොඩ්ඩක් වාඩි වෙලා ඉන්නකොට අන්න එයාගේ කතාව වෙන එකක්. පත්තරේ ගන්නවා දන්නේ නැති වැඩි කියලා ඔන්න එක දිගට එයාගේ කතාව යනවා. එතකොට පින්වත්නි අල්පස්සුත බව එයාගේ හිත පිරලා තියෙන්නේ අහක යන කුණු වලින්. රටේ ලෝකේ කුණු එහා ගෙදර කුණු අනිත් අයට කරපෙව්වා හදි හෝනියන් කෙටවෙලි ඕවත් එක තමයි හිත පිරලා තියෙන්නේ. බහුස්සුත කතා දුස් කතාවක්. ධර්මයේ ගැන කතාව ගම්බීර දහම් කරුණු ගැන කතාව යන්නේ හිතට. එතකොට තේරුම් ගන්නට අපි මේ කීප දෙනෙක් තමයි මේ බුද්ධ ශාසනයෙන් බේරිලා ඉන්නේ. දැන් එක්කෙනෙක් අපිට කතා කරලා කිව්වා මේ එක ළමයෙක් එයාට මේ බණ අහනකොට හරියට තරහ එනවා කිව්වා. බණ කියන කෙනා ගැනත් තරහ එනවා කිව්වා. සුවංශලා ගැනත් තරහ එනවා කිව්වා. කොටිම බුදුරජාණන් වහන්සේ ගැනත් තරහ එනවා කිව්වා. මොකද ඒ කියලා මම අපි කිව්වා සමහරට මෙයා සංසාරේ දැන් මෙච්චර මේ තරහ නැ සිවුරු ගැනත් තරහ එනවා. නමුත් බෞද්ධ මේ ඇවිල්ලා මේ සිල් සමාදන් වෙන්න ආසාවෙන් ඉන්නවා. බණ අහනකොට තරහ එනවා. සංඝයා ගැන තරහ එනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ ගැන තරහ එනවා. මොකද මේ එකපාරම ලොකු සිතවිල්ලක් එනවා හිතට ඒ වගේ. එතකොට මෙයාගෙන් අහනකොට මෙයා කිව්වා අපි කිව්වා මේ සමහරට සංසාරේ වෙන ආගමක ඉපදිලා ඉඳලා ඔයාලා සමහරට ඒ වගේ හිත පුරුදු කරලා බුදුරජාණන් වහන්සේට වෛරෙන් ඉන්න එහෙම එකද දන්නේ නැහැ කිව්වා හරි කිව්වා මම මේ ජීවිතේත් මේ දැන් බෞද්ධ වුණාට වෙන ආගමක කෙනෙක් කිව්වා පොඩි කාලේ අපිට එහෙම කියලා දුන්නේ නැහැ කිව්වා මේ දැන් තමයි ධර්මය අහන්න හිත පුරුදු කරගත්තේ කිව්වා
එතකොට බලන්න මේවා සංසාරෙට එනවනේ. සංසාරෙට මේ පුරුදු දැන් හිතන්න ශ්‍රද්ධාව නැති බව බුදු කෙනෙක් මෛත්‍රී බුද්ධ ශාසනේ තෝකම ලැබෙනවනේ අපිට. බණ අහන්න නැතුව ඔහේ ඉන්න එක මේ බුද්ධ ශාසනේ විතරද? මේ පුරුද්ද මෛත්‍රී බුද්ධ ශාසනයටත් යනවා. ඒ කාලෙත් මෙහෙම තමයි ඉන්න වෙන්නේ අපිට බගන්නලා. ඒ නිසා පින්වත්නි මේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ ඒ ස්වභාවයටපත් වෙන්න එපා. අසුතවත් බව දුරු කළා සුතවත් බවට එන්න ඕන. අල්පසුත කෙනාට බහුසුත කතාව ධර්ම කතාව දුෂ්කතාවක්. මොකද හේතුව එයාට ඒ ධර්ම කතාව කරනකොට බහුසුත කතාව ඉදිරියට කරගෙන මෙයා ගැටෙනවා. ඌව කොහොම තේරෙනවද කියලා. කිපෙනවා, තරහටපත් වෙන, විරුද්ධව නැගී හිටිනවා. කෝපයක්, ද්වේෂයක්, නොසතුටක් පහල කරනවා. ඒකට හේතුව මොකද්ද? එයා ඒ බහුසුත කතාවෙන් සුත සම්පත්තිය තමා තුළ නැති නිසා ඒ කිනාට ප්‍රමුදිත බව උපදින්නේ සතුට නැහැ. කිසි සතුටක් නැහැ. සතුටක් තියෙනවා නම් පින්වත්නි මේක කරන්නේ. ඒ තමයි තුන්වෙනි කෙනා. හැබැයි බහුසුතයට ඔක මිහිරි මීපැණි වාගේ. මිහිරි කතාවක් බහුසුතයට ඒ බහුසුත කෙනාට ඒක අහද්දී එහෙමද? එතකොට ආසවල් කාරණේ මොකද්ද? එයා ඒක හොඳට හිතේ තියාගෙන ඊට පස්සේ ඒක මතක තියාගෙන ඉඳලා මොනවාරි තේරෙන්නේ නැති වෙනවා ආයෙ ගිහිල්ලා දවසක අවුස්සනවා ගින්දර අවුස්සනවා අලු අවුස්සලා ගින්දර ගන්නවා වගේ නුවණැති බහුසුතයගෙන් දහම් කරුණු තමන් ගාවට ගන්නවා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කරන්නේ දෙවුරන් වෙහෙරට වික්ත ප්‍රතිබල භික්ෂුවක් ආවොත් එහෙම ආනන්ද ස්වාමීන් යනවා දහම් කතා කරන්න. ආනන්ද ස්වාමීන් කවුද? ධර්ම භාණ්ඩාගාරිකනේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් ගාවට ගිහලා දහම් කතා කරනවා. ඒ ස්වාමීන් ගාව තියෙන ඒවා අහන්න. එහෙමයි බහුසුතය. ඊළඟ කෙනා මසුරාට ත්‍යාග කතා දුෂ්කතා ආන්න. මසුරු කෙනාට දන් දෙනවා කියලා කිව්වොත් දැන් ওই සමහර ගම්වල තියෙනවා දැන් සාමාන්‍ය කටින පින්කමට පන්සලේ එහෙම නැත්නම් මොනවාරි උස බණ ශාලාව හදන්න බණ ඊළඟට බෝධි මණ්ඩපය හදන්න දෙන්නේ නැනේ මිනිස්සු. දෙන්නේ මොකා කරගෙන ඕක ඔය අපි කිව්වට දන්නේ කවුද? ඕක වෙන එකට වේදම් කරයි කියලා කියනවා. සමහර විට රුපියල් 50ක් 60ක් 100ක් දෙන එක ඒක පොතේ ලියනකම් බලාන ඉන්නේ. දෙන්නේ ඇඟෙන් ඇට කෑල්ලක් ගලවලා දෙනවා වගේ කීයක් හරි දෙනවා කියන එක. මේ දැන් තමයි මේ දන් දෙන එකම පුරුදු වෙලා තියෙන්නේ. නමුත් ඒ දෙන්නේ හිම දාන්නේ. සමහර පැති තියෙනවා ඒ පැති වල දාන ටික දෙන්නේ හරියට. පන්සලට දාන ටික දෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් එහෙම බුද්ධ පූජාවට හරියට තියන්නේ සාත්‍රුන් වාසයට. සරහට අම්මලා තාත්තලාට දෙන්නේ දන් දීම කියන එක මිනිස්සුන්ට පුරුදු නෑ පින්වත්නි. දන් දීම මිනිස්සුන්ට පුරුදු නෑ. දාන කියන්නේ පුරුදු කරන්න ඕන එකන්නේ. එතකොට දානේ දැන් ඔන්න දානේ හැබැයි මේ ත්‍යාගවන්තයාට කොහොමද දානේ? ත්‍යාගවන්තයාට මහා සම්පත දැන් ඔබ අහලා තියෙනවද? දෙවෙනි පරාක්‍රම බාහු රජුරුවන්ගේ කාලේ ඉඳලා තියෙනවා අමාත්‍යෙක්. එයාගේ නම තමයි දේවපති රාජ. හරි සද්ගුණවත් කෙනෙක්. සද්ගුණවත් කෙනෙක් කියන්නේ කොච්චරද කියන්නේ මෙයා හරි පින්වන්ත කෙනෙක් කියටම. මෙයා කොච්චරද කියන්නේ පොල් ගෙඩියක් එහෙම පොල් ගෙඩියක් පොළවේ හැදුවත් එහෙම ඒ කාලේ කියන්නේ මෙයාගේ පොල් ගෙඩියෙන් අංකුර 2ක් එනවා කියලා. එච්චර පින්වන්තයි. දවසක් මෙයාට පොතක් ලැබුණා පුස්කොළ පොතක්. මෙයා මාලිගාවේ ඉන්නකොට මේ දේවපති රාජ අමාත්‍යාට ඒ පුස්කොළ පොත ලැබිලා පුස්කොළ පොත පෙරලා බලනකොට හරි ලස්සන විස්තරයක්. මොකද වෙස්සන්තර ජාතකේ. සාතුරුනාසේ මහ බෝධිසත්ව අවදී දන් දෙන විදිය දැකලා මෙයා එකින් එක පිටුවෙන් පිටුව කියද්දි ඇඟ හිරිවැටිලා ගියා මේ විස්තරය දැකලා. දේවපති රාජ අමාත්‍යාට. ඇඟ හිරිවැටිලා ගියා කොච්චර සතුට උපන්නද කියන්නේ. මෙයාගේ පවුලේ ඔක්කොටම අර විස්තරය කිව්වා. විස්තරේ කියනකොට මෙයාගේ වාසනාව කියන්නේ මෙයා වෙස්සන්තර ජාතකයේ කියවි අඬ කියවි වෙස්සන්තර ජාතකයේ කියවලා ඉවර වෙනකොටම ගෙදෙට්ට ආවනේ හිඟන්නේ. කියවලා ඉවර වෙනකොටම ගෙදෙට්ට හිඟන්නෙක් ආවා.
හිඟන්න ආවා විතරයි මෙයාට මොකක්වත් මතක නැති වුණා. දැක්කේ දිව්‍ය පුත්‍රයෙක් ඇවිල්ලා ඉන්නවා වගේ. දොරකඩට වෙලා කිව්වා අනේ ස්වාමා අනේ මට කීයක් මට පොඩ්ඩක් කන්න බොන්න ටිකක් දෙන්න කිව්වා. කන්න බොන්න නෙවෙයි එන්න කිව්වා ඇතුළට. ඇවිල්ලා සුන්දර ආසනයක වඩා ඉඳලා නාන්න ඉන්න තැන් දීලා කිව්වා මං කෙරී අනුකම්පාවෙන් මේ මාලිගේ පිළිගන්න කියලා අතපැන් වක් කරලා මුළු මාලිගේම දුන්නා. ත්‍යාග කතා අද අපිට හීනෙන් හිතන්න පුළුවන්ද? ඇඳගෙන හිටපු වස්ත්‍රය විතරයි. ඒම පරාක්‍රම බාහු රජුරුව ගා දඹදිනි පරාක්‍රම බාහු රජුරුව ළඟට ගියා. රජුරුව මේ විස්තරය අහලා රජුරුව පුදුම විදියට සතුටු වුණා. ආන ත්‍යාගවන්තයා. ත්‍යාග කතාව. ශ්‍රද්ධාවන්තයාට ත්‍යාගවන්තයාට ත්‍යාග කතාව සුකතා. ඒක පුදුම ප්‍රණීතයි දන් දෙනවා කියන එක. අර මට මතක අසහ්‍ය වාගේ ඒ සිටුවරයාගේ දානශාලාවේ ඒ දානශාලාවේ යාචකය අඩු වුණාම ඒ කියන්නේ ඉල්ලගෙන යන අය අඩු වුණාම ඒ සිටුවරයා හරි දුකෙන් ඉන්නේ. ඒ සිටුවරයා හරි දුකෙන් ඉන්නේ. මොකද යාචකය අඩු නිසා. ත්‍යාගවන්තයාට දාන කතාව ආන ප්‍රණීත කතාව. හැබැයි මසුරට කුණාට කුණු මිනිසයාට දන් දෙනවා කියන එක හිතන්න බෑ. ඒ මිනිසා දෙන්නේ සමහරට පුංචි කඩලෑටයක් විතර. හිතෙන්නේ මහා ගෝණියක් දුන්න කියලා තමයි මිනිසයාට පේන්නේ. මසුරුකම. එතකොට ඒක පුරුදු කර අපි මේ ගොඩාක් මිනිසුන්ට දන් දෙන එක පුරුදු නෑ. බෙදනකොට තේරෙනවා. දන් දෙනවා කියන එක වචනෙන් කියන එක නෙවෙයි හිතින් අතහැරලා දෙන එකක් ඒක. ඒක නිසා ඒක ලස්සන ගුණයක් හැබැයි පුරුදු කරගත්තොත් ඊළඟට මිනිස්සු පුරුදු වෙලා තියෙන පරණ දේ දෙන්න. හොඳ දේ දෙන්න පුරුදු නෑ. හොඳ දේවල් දෙන එක ලස්සන එකක් ඉතින්. කියන තරම් ලේසි නෑ මේක ගුණයක්. බුදුරජාණන් මේ මිනිස්සු දැක්කා ඉතින් බුදු නැතින් මෙවැනි මිනිස්සු දැක්කා. බුදු නැතින් දුටු මිනිස්සු මේ. ශ්‍රද්ධාවන්තයෝ දැක්කා අශ්‍රද්ධාවන්තයෝ දැක්කා දුස්සීලෝ දැක්කා සිල්ලතුන් දැක්කා. ඊළඟට බහුසුතයත් දැක්කා අල්පසුතයත් දැක්කා මසුරොත් දැක්කා කුණොත් දැක්කා කුණු මිනිස්සු ත්‍යාගවන්තයෝ දැක්කා. ත්‍යාගවන්තයෝ දැක්කා. ඊළඟට බුදුරජාණන් මොකද මේ ත්‍යාගවන්තයා මේ මසුරට මොකද දෙන්න හිතෙන්නේ නැත්තේ? එයාගේ ත්‍යාගය නැති නිසා ත්‍යාග කතාව කරද්දී එයා විරුද්ධ වෙනවා නැගී හිටිනවා. ඒකට විරුද්ධ වෙලා එයා තුල ප්‍රීතිය උපදින්නේ. ත්‍යාග සම්පත්තිය නැති නිසා. ප්‍රීතිය උපදින්නේ. දැන් රාගේ උපදින්න තමා තුළ රාගේ තියෙන්න බෑ. එතකොටනේ එයා රාගෙට මුහු වෙලා ගිහිල්ලා එයා වර්ධේ බැඳෙන්නේ. මේ වගේ ත්‍යාගවන්තයා තුල ත්‍යාගය තියෙනවා නම් එයා ත්‍යාගයෙන්ම දියුණු කරනවා. ඒකෙන්ම ප්‍රීතියටපත් වෙනවා. ලාමක දෙයක් නෙවෙයිනේ. මසුරට මසුරු බව තියෙන නිසා මසුරු කතාවක් කිව්ව කාටවත් දෙන්න එපා. ඌව තඹ දෙනවා දෙන්න. එතකොට මසුර කැමතියි ඒකට. අන්න ඒක. ඊළඟ එක තමයි පස්වෙනි කෙනා අවසාන කෙනා. කියනවා දුෂ්ප්‍රඥාට ප්‍රඥා කතාව දුෂ්කතාවක්. මෝඩ කෙනාට ප්‍රඥාව ගැන කතාව විදර්ශනාව ගැන කතාව මෝඩ කෙනාට තේරෙන්නේ නැහැ. එයාට දුෂ්කතාවක්. එතකොට ප්‍රඥා විදර්ශනා ආදී යම් කතාවක් ඇද්ද? සංසාරයෙන් නිදහස් වීම ගැන කරන කතාවක් ඇද්ද? ඒ තුල ප්‍රීතිය උපදින්නේ නැහැ. එතකොට මේ ප්‍රීතිය උපදින්නේම ප්‍රඥාව කියන්නේ නුවණ නෙවෙයි ඈ. නුවණ කියලා කියන්නේ ඉගෙනීම නෙවෙයි. ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? ඉගෙන ගන්න එක නෙවෙයි. ඉගෙන ගන්න එක කියන්නේ සාමාන්‍යයෙන් කුසලතාවක. ඒක නිකන් එක දිගට ඒක කරද්දි පුරුවන්. ඉගෙන ගැනීම නෙමෙයි මං කියන්නේ කුසල අකුසල් තේරුම් ගැනීම. කුසල අකුසල් තේරුම් ගැනීම තමයි ප්‍රඥාව කියන්නේ. මේ හරි මේ වැරදි කියලා තේරුම් ගැනීම. ඒක ප්‍රඥාව නැති මනුස්සයාට දුෂ්කතාවක්. මේ කුසල් මේවා අමාමා නිවනට හේතු වෙනවා කියපුවාම මේ මනුස්සයාට ඒක ගන්නෑ නැහැ. හැබැයි ප්‍රඥාවන්තයාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රඥා කතාව. ඒ තුල යාට ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය දනවනවා. සතුට උපද්දනවා. සතුට එයාගේ ජීවිතේ එයාට ඒකම සිහි කරගෙන හිටිය වෙන මොකක් කණ්ඩ නැත.
ඒකයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඒකයි සතුටින් හිටියේ. මොකක් වන්නේ සමහර දවස් දැන් හිතන සමහර සංඝයා වැස්සේ තෙමි තෙමි වස් කාලේ ඉන්නවා. වැස්සේ තෙමි තෙමි දැන් වැස්සේ තෙමි තෙමි කියලා කියන්නේ සිවුරු තෙමිලා සිවුරු 2යි 3යි තියෙන්නේ. ඒ ටික ඔක්කොම තෙමෙනවා. පාත්‍රේ සිවුරුයි ඔක්කොම තෙමි තෙමි කැලේ ඉන්නේ. හැබැයි යාගේ සතුට තෙමෙන්නේ නැහැ. සතුට දිය වෙලා යන්නේ. මොකද හේතුව? ඒ තමයි ඒ සතුටු වෙන්නේ කුසල ධර්මයන්ගෙන්. තමන්ගේ සීලයෙන්, තමන්ගේ ත්‍යාගයෙන්, තමන්ගේ ප්‍රඥාවෙන්, තමන්ගේ ශ්‍රද්ධාවෙන් තමයි සතුටු වෙන්නේ. එතකොට මේ ජීවිතේ දැන් එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කළා දුප්පත්කම මනින්න තියෙන සාධකේ මොකද්ද? මේ භෝග සම්පත් නෙවෙයි. සමහර ගෙවල් දොරවල් නැතිකම හරියට මේ ඉන්ටර් නිකන් පර්චේස් එකයි තියෙන්නේ. දුප්පත් නෙවෙයි. ඊළඟට කණ්ඩ බොණ්ඩ නැතිකම අඳින්න වස්ත්‍රයක් නැතිකම ඒක දුප්පත් නෙවෙයි. ඒක සාමාන්‍ය එකක්. ඕක සමහර වෙනස් වෙලා යනවා. එකපාරම සුවිප් එක ඇදිච්ච ගම ඔක්කොම වෙනස් වෙලා යනවා. දුප්පත්කම කියලා කියන්නේ පින්වත්නි ශ්‍රද්ධාව නැතිකම. සීලේ නැතිකම. දහන් දැනුම නැතිකම. ත්‍යාග නැතිකම. ප්‍රඥාවන මේ සීක බල මේවට කියන්නේ සීක බලනේ. එතකොට පින්වත්නි සීක බල තියෙන මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. සීක බල නැති මිනිස්සුත් ඉන්නවා. එතකොට මෙවැනි විවිධත්වයක් ලෝකේ තියෙනවා. මෙවැනි විවිධත්වයක් ලෝකේ තියෙනවා. ඒ නිසා අපිට තියෙන්නේ මොකද්ද? අපිට මොකද්ද තියෙන්නේ? අපිට දැනගන්න තියෙන්නේ පින්වත්නි මේ මෙවැනි මිනිස්සු ඉදිරියේ මේ වගේ දැන් මේ අපි ඇසුරු කරන ලෝකේ ඉන්න අය මෙවැනි මිනිස්සු අපිට මුණ ගැහෙයි. මෙවැනි මිනිස්සු මුණ ගැහෙයි. එතකොට තමන්ගේ පිරිසක් න සමාහට අපිට කරුණක් කියන්න පුළුවන් නම් එහෙම කරන්න එපා කියලා කියන්න පුළුවන් නම් කිව්වට කමක් නැහැ. සමහර මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු කොහොමවත් හදන්න බෑ. කිව්වට අහන්නේ නැහැ. එතකොට තේරුම් ගන්න මේ අසද්ධාවන්තයාට සද්ධා කතා දුස් කතා කියලා නිහඬ වෙන්න. ලෝකේ රටේ ලෝකේ හදන්න බෑ අපිට. ඊළඟට පව්කාර මිනිස්සු දැන් එන්න වැඩ පව්කාරකමට ඕනතරම් ඉඩ තියෙනවා. ඕනතරම් අද ලෝකෙ ඉස්සරහට ඉඩ තියෙනවා. බොන්ට ඊළඟට ඒවට ඔක්කොම ඉඩකඩ තියෙනවා. ඒවා ඉදිරියේ දුස්සීලයට සීල කතා කරලා වැඩක් නැහැ. යන්නේ හිතට. ඊළඟට තව මිනිස්සු ඉන්නවා බහුසුත නැති අය. අහන කෙනෙක් ඉන්නවනම් කිව්වට කමක් නැහැ. එතකොට අපිට උපේක්ෂාව දියුණු කරගන්න හොඳයි මේක. මේ කාරණේ දැනගෙන හිටියොත්. මොකද නැත්තම් අපි වෙහෙසටපත් වෙලා මොකද නිතරම අම්මලා ඇවිල්ලා කියනවා අනේ අයි මේ අයට තේරෙන්නේ නැත මෙච්චර බණ අහනවා නිතරම බණ දාලා තියෙනවා. මේ කටියට ඇහෙන්නේ නැද්ද මොකද? අපේ දරුවන්ට මේක තේරෙන්නේ නැත්තේ කියලා අපිට තේරෙන්නේ කියලා කියනවා. උපේක්ෂාවම දියුණු කරගන්න. ඒක තමයි අපිට හුරු නොවනට හුරු. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ බුදු නෙතින් මේ වගේ මිනිස්සුත් ඉන්නා බව බුදු නෙතින් දැකවදාලා. ඒ නිසා පින්වත්නි වහ ශාස්ත්‍රඥ වහන්සේට පහතින්න මේ වහලා. මොකද මේ වගේ දහම් පරයයක් භාග්‍යවතුන් අපිට දේශනා කළේ අපිට නිදහස් සිතින් වාසය කරන්න. රටේ ලෝකයේ මේ සද්ධාව නැති කෙනාට සද්ධාව උපන්තවන්න කියලා නෙමෙයි මේ කියන්නේ. මොකද එහෙම ස්වභාවයක් මෙවැනි ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා කියලා තේරුම් ගන්න. මෙවැනි ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා. සද්ධාව නැති පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඒ මිනිසුන්ට පෙව්වත් බෑ. දුස්සීල පිරිසක් මේ ලෝකේ ඉන්නවා. ඒ මිනිසුන්ට කිව්වට බෑ. රජගහනුවරට ගියා වගේ. රජගහනුවරට යන්නේ ඒ පාර යන්නේ විතරයි. අනිත් මිනිසයාට බෑ. ඉතින් ඒ නිසා මේ කාරණේ මතක තියාගන්න. ඉතින් අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපේ කෙරෙහි අනුකම්පාවෙන් මේ වගේ දහම් පරයයකුත් දේශනා කළා අපට අනුකම්පාවෙන්. ඒ නිසා මේ කාරණාව අඳුනාගෙන ඔබට මෙස් සිතුවිලි ඇති කරගෙන උපේක්ෂා සිතුවිලි ඇති කරගෙන ඔබට වාසය කරන්නට සීල ආකාර යහපත වේවා. සාදු සාදු සාදු. ඉතින් අද මේ දහම් වැඩසටහනට අපට දායකත්වයේ දරනවා පින්වත් ප්‍රියන්තනී මල්කාන්ති මහත්මිය, ඒ වගේම තනුෂි දියණිය සහ කවීන් පුතුණුවන් කියන ඒ පින්වත් දරුවන් ඇතුළු ඒ සියලු දෙනා තමයි මේ පින්කමට සම්බන්ධ වෙන්නේ. ඉතින් විශේෂයෙන් බලාපොරොත්තු වෙන මීට වසර 4කට කලින් මියගිය මහින්ද සුරවීර මහතාට පින් දෙන අදහසින්
සහ මියගිය ඥාතීන්ට පින් දෙන්නයි මේ පින්කම සූදානම් වෙන්නේ සම්බන්ධ වුණේ. ඉතින් රැස් කළ සියලු පින් අපි අනුමෝදන් කරමු මුලින්ම සියලු දෙවියන්ට. දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන් සතරවරන් දෙවියන් සෙන්පති දෙවියන්. ඒ වගේම පින් ඇති දෙවිවරු මේ පින් බලෙන් සැපයටපත් වේවා. දෙවියන්ගේ රැකවරණ සදත්වා දෙවියෝද මේ පින් බලෙන් සම්බුදු ශාසනය තුල උතුම් ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ උදාරතර සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් බලෙන් නිදුක් නිරෝග සූපත් භාවයටපත් වේවා. දීර්ඝායු සම්පත ලබත්වා. ගුරු දේවඳුන් ඇතුළු මහමෙවුනා වාසී මහා සංඝරෝණ ඒ වගේම අනගාരികා මෑණිවරු රටුලෝ වාසී සංඝරෝණ මේ පින් අනුමෝදන් වේවා. අනගාരിക දූපතුන් පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සූපත් භාවයටපත් වේවා. සසුනේ සසුන් බඹසරට උතුම් ධර්මාවබෝධයට මේ සියලු පින් ඒකාන්තයෙන් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ උදාරතර පින් මීට වසර 4කට පෙර මිය පරලෝකීය මහින්ද සුරවීර මහතාට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මිය පරලෝ පින්වත් මහත්මාගේ පරලෝ ජීවිත සුඛී සුවපත් වේවා. සාපිපාසාදී දුක් ඇද්ද ඒ පින්වත් මහත්මාට සැපත උදා වේවා. වහවහ සංසාර දුකින් නිදහස් වීමේ පරම භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මිය පරලෝකයේ කේඩී ටිකොනස් අපුහාමි සහ යසවති වල්පොල යන පින්වත් දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. මිය පරලෝකීය සියලු ඥාතීන් මේ ජීවිතේ තනන්ත සංසාරගත සකල සියලු ඥාති මේ පින් බලෙන් සපවත් වේවා. සාපිපාසාදී දුක් ඇද්ද ඊන් අත මිදේවා. වහවහ සංසාර දුකින් නිදහස් වීමේ පරම භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ සියලු පින් විශේෂයෙන්ම මේ පින්කමට දායකත්වයේ දරන පින්වත් ප්‍රියන්තනී මල්කාන්ති බිරිඳ පින්වත් ඒ මහත්මියට පින් අනුමෝදන් වේවා. ටානුෂි දියණිය ඒ වගේම කවීන් පුතුණුවන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වේවා. ඒ වගේම දෙසැම්බර් මාස උපන්දිනයේ යෙදෙන සියලුම සහෝදර සහෝදරියන්ට සියලුම සහෝදර සහෝදරියන්ට සහ ඒ දූ දරුවන්ට මුණුපුරු මිනිබිරියන්ට පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුජීවත්ව සිටින චාල්ස් සුරවීර මෑණියන්ට පින් අනුමෝදන් වෙලා ඒ පවුලේ සියලුම දෙනා උතුම් බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් රැස් කරන ලද පුණ්‍යානුභාවයෙන් නිදුක් වේවා. නිරෝග වේවා. සුවපත් වේවා. දිගාසිරි සම්පත ලබත්වා. කිසිදු කරදරයක් කිරියරයක් බාධාවක් අනතුරක් නැතුව සුවසේ උතුම් ධර්මයේ හැසිරෙන්න ධර්මාවබෝධයටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් වූ උදාරතර සීල පුණ්‍ය ධර්මයන් අවසාන වශයෙන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටමත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයටත් මේ පින් අනුමෝදන් වේවා. අපගේ මෑණියන් පියාණන් ඇතුළු ඒ සෑම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට උතුම් තුනුරුවන් සරණින් දෙව්රක වරණින් ඒ සියලු දෙනා නිදුක් නිරෝග දීර්ඝායුෂ ලබත්වා. ගෞතම සම්බුදු සසුනේ උතුම් පිළිසරණ ලබත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.